Ranang Agatam Pati Patiya Saddha Sila Dayavasam Badantam Panamamaham Silavantam Gunavantam Punyakitang Anuttarang Dullabena Maya Laddang Buddha Puttang Namamahang Sariputta Agatam Pati Patiya Saddha Sila Dayavasam Badantam Panamamaham Sadhu Sadhu Sadhu. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Yani sotani lokasmin satite sang nivaranang sotanang sangverang brumi panyayete vitiyareti. කාරුණික පින්වත්නි, දැන් භාවනාවට කාලයයි. පින්වත්ව ඔබ සියලු දෙනාම භාවනාව සඳහා මනසින් සූදානම් වීමක් අවශ්‍යයි. අද දවසේහි බොහෝ පිරිසක් සහභාගීව සිටින නිසා සියලු දෙනාටම
වටහාගත හැකි ආකාරයෙන්ොත් එවැගේම පොදුවේ සමූහ භාවනාවක් වශයෙන් වැඩිය හැකි ආකාරයෙන් ගලපා මාර්ගය පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පිළිවෙත් මාර්ගය පිළිබඳව අවබෝධයේ පවතින පින්නතුන්ලා නැවත නැවතත් ඇසෙන දහම් හඬ ඔස්සේ තමාගේ පිළිවෙත් මාර්ගය තුළ ඇති කරගත් අවබෝධයම දියුණුවන ආකාරයට මෙනෙහි කරන්න. එවැගේම මේ මාර්ගයට අලුතින් පැමුණුණා හෝ පැමිණෙන්න බලාපොරොත්තු වෙන පිරිස් බොහෝම හොඳින් සිහිය යොමු කරගෙන අර්ථය විමසා ධාරණය කරගෙන තමා කෙරෙන් ගලපා බලා බාහිර ආරම්මණයන්ගෙනුත් දහම් ඇසින් ගලපා බලාගෙනම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සැනසෙල්ලේ මඟ එනම් රාගේ නම් වූ ඇලීම, දේශේ නම් වූ ගැටීම, මෝහේ නම් වූ මුලාව මේ කෙලෙසුන්හි ප්‍රහාණය පිණිස මඟ සකස් කරගන්නා ආකාරය පිළිබඳව සිහිය යොමු කරන්න. පින්වත්නි, භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති භාවනා. භාවනාව කියලා කියන්නේ කුසල ධර්ම වැඩිමයි. භාවනාව යනු කුසල ධර්ම වැඩිමයි. එතකොට ගැඹුරු අදහසින් බැලුවොත් භාවනා කිරීමෙන්ම නිවන් අවබෝධ කරන්න බෑ. භාවනා කිරීමෙන් සම්මා ප්‍රඥාව ලබන්න ඕනේ. භාවනා කරනවා කියන තැන එක ආරම්මණයක කුසල ආරම්මණයක සිහිය පිහිටුවීම භාවනාවයි. බුදු ගුණ මෙනෙහි කිරීම, සදහම් ගුණ මෙනෙහි කිරීම, ආර්ය සංඝ රත්නයේ ගුණ, සීලය, ඡාගය, දේවතානුස්සති ආදී වශයෙන්. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ සතර ගුණ පිළිබඳවත් අවබෝධයෙන් සිහිය යොමු කිරීමත් භාවනාව. මෙත්තා බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති වශයෙන් ගත්තොත් එයත් භාවනාව. එතකොට පැහැදිලි භාවනාවෙන් කුසලාරම්මණය සකස් කරමින් පිරිසුදු චිත්ත සමාධියක් නොවිසුරුණු මගක හදලා දෙනවා. එතකොට නිවන් අවබෝධයේ පිණිස නම් අන්න ඒ භාවනාවෙන් සකස් වෙන චිත්ත සමාධිය ඔස්සේ සම්මා ප්‍රඥාව ඇති කරගත යුතුයි. ඒ අදහස් කළේ භාවනාවෙන් පමණක් නිවන අපහසුයි කියන එක. භාවනාව අවශ්‍යමයි. දහම් ශ්‍රවණය කරගෙන හිටියත් සුතමේ වශයෙන් භාවනාවක් හැටියට දකින්න. ධර්ම ශ්‍රවණයත් භාවනාව. ඒ වගේම චින්තාමය වශයෙන් ධහම ගැන හිතන එකත් භාවනාවක් හැටියට හිතන්න. සිතෙහි වඩන එකත් භාවනාව. අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද? සම්මා ප්‍රඥා කියන තැන විදර්ශනාව සකස් වීමෙන් යථා භූතම් පජානාති, තතු ආකාරයෙන් දැක ගැනීම තමයි සම්මා ප්‍රඥාව. ඒ සම්මා ප්‍රඥාවේ ඵලය තමයි අත්හැරීම. තතු ආකාරයෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. නිදසුණක් අපි දකිනවා. දැන් මෙතන ඉන්න උපාසක මාතාවක්, උපාසක පිය කෙනෙක්. එතකොට ඔබට පෙනුම පේනවා. ආකාරය, ලීලාව වශයෙන්. අභාවිත හිතක් තිබුණොත් කැමැති අරමුණෙහි ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. ඒ රූපයට මම කැමැති හෝ මම කැමැති කියලා මේ විදිහේ සකස් වෙන්න පුළුවන්. තතු ආකාරයෙන් දකින්නවා කියලා සඳහන් කරන්නේ විදර්ශනාවට යොමු කරගත්තම, එනම් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන දහමට යටත් කොට ගත්තම සිහියට වැටහෙන්න ඕන. කුසලාරම්මණයෙන් දැන් හිත එකඟ කරගන්න, පිරිසුදු සිතුවිල්ලක පවත්වා ගන්න පුරුද්ද තියෙනවා. දැන් වැටහෙනවා මේ බාහිර ආරම්මණයන්ගෙන් නිමිති අනුව අපි දැක්කට ආකාරයේ ලීලාව වශයෙන්
මේ පවතින්නේ සංඛතයක්. එනම් ධාතු හතරක්, ස්කන්ධ පංචකයක්, ආයතන හයක් පොදුවේ තමයි ඝන වශයෙන් අරගෙන අපි මේ සඳහන් කරන්නේ පුඤ්ජයක් කියලා, මිනිසෙක් කියලා, උපාසක උපාසිකාවක් කියලා, මව්පිය දූ දරු ආදී වශයෙන්. තතු ආකාරයෙන් දැන් දකිනකොට ධාතු හතර එකතුව ස්කන්ධ පහ මේවා විසිරීලා යනවා. එතකොට ලෙඩ වේ, දි รา ගෙන යයි, පෙනුම නැති වෙලා යයි. මේ ආකාර මෙසේම පවතින්නේ ඇටසැකිල්ල ස්වභාවයටපත් වෙනවා. එහෙමනම් ඇලෙන්න යමක් නැහැ. ඇලෙනවා කියලා කිව්වේ මගේය, මමයි, ස්ථිරයි, සදාකාලිකයි කියලා හිතින් දැඩිව ගන්න කිසිවක් මෙතන නැහැ. සම්මුතිය තුල සීලයේ පිහිටලා ප්‍රිය අරමුණ දකිනවා. කරුණාවන්ත පෙනුමක්, කරුණාවන්ත හැසිරීමක්, සුභාසිත වචන මේ ලෙස දකිනවා. හැබැයි ඒ තුල රාගය නැහැ. යම් විටක අකමැති අරමුණ සකස් වෙන්න පුළුවන්. අසුභ වශයෙන් යමක් සකස් වෙන්නත් පුළුවන්. අභ්‍යන්තරයේ තුල තියෙන යමක් අසනීප ගතිය නිසා පාලනකින් තොරව බහැරට පැමිණුනොත් ශරීර අභ්‍යන්තරයෙන් ඒක එතකොට යම් කෙනෙකුට අප්‍රිය ලෙස සම්මතය දකින්න පුළුවන්. හැබැයි ගැටීමකට සකස් නොකර ගන්න පුළුවන්. ද යථාභූතව තතු ආකාරයෙන් දැක්කොත් මේ වැහිලා තියෙන නිසා තමයි ඒ අභ්‍යන්තරය අපි පියවි ඇස් දෙකෙන් දකින්නේ නැත්තේ. නමුත් සිහියට හසු කරගන්න පුළුවන්. එහෙමනම් පියවි ඇස් දෙකට පේන්න එනකොට ගැටෙන්නත්, නොපෙනී තියෙනකන් ඇලෙන්නත් හේතුවක් තියෙයිද කියලා නුවණින් මෙනෙහි කරනවා. කොහොමත් එකයි. පියවි ඇස් දෙකෙන් එක විටක නොදකින්න පුළුවන්, යම් විටක දකින්න පුළුවන්. හැබැයි යථා ස්වභාවය නම් ඇලෙන, බිඳෙන, ගැටෙන ස්වභාවයක්, ඇලෙන, බිඳෙන, කැඩෙන ස්වභාවයක් තමයි උදයව්වේ කියලා කිව්ව හටගත් වගේම නැසෙන ස්වභාවයක් මෙහි පවතිනවා කියන අදහසයි. එතකොට තදින් ඇලෙන්න, රාගයට මුසු වෙන්න හේතුවක් නොවෙන්න ඕනේ. පටිගයට ගැටෙන්න හේතුවක් නොවෙන්න ඕනේ. මෙන්න මේ අදහස් තමයි මුලින් සඳහන් කළේ. භාවනාවෙන් කෙරෙන්නේ සම්ම ප්‍රඥාව හදාගත්තොත් තමයි, මේ දැක්ම ඇති කරගත්තොත් තමයි අර දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය, නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් පිණිස ප්‍රඥාව ලබන්න පුළුවන්කම ලැබෙන්නේ එතන. නැත්නම් භාවනා කිරීමෙන් මෙලව ඔබට සුවපත් වෙන්න පුළුවන්. ඇලීම් බැඳීම් ගැටීම් සංසිඳවගෙන. භාවනා කිරීමෙන් යම් වූද ලෙඩ රෝගයන්ගේ සමනයක් දකින්න පුළුවන්. සිත, චිත්ත සමාධිය ඇති වෙනකොට, සිත පිරිසිදු වෙනකොට, මනසේ ඇතිවන තෙරපෙන ස්වභාවය අඩු වෙනකොට, රුධිරය පිරිසිදු වීම, ආස්වාස ප්‍රස්වාසයේ සංසුන් වීම, මේ ඔස්සේ නිරෝගී සුවයක් ඇති වෙනවා. ඒක නිවන නෙමෙයි. ඒ වගේම පිරිසුදු හිතුවිලි ඇති කර ගැනීමෙන් බුද්ධානුස්සති, මෙත්තානුස්සති ආදී වශයෙන්, අසුභානුස්සති, මරණානුස්සති වශයෙන් වැඩිමෙන් රාගාදී කෙලෙසුම් බැහැර කිරීම, තණ්හා මදමාන බැහැර කිරීමෙන් සුගති අරමුණු කරන්නත් පුළුවන්. හැබැයි නිවන පිණිස නම් අප විස්තර කළ ආකාරයෙන් යතහා භූතම් පජානාති, යතහා භූතම් පජානාති තතු ආකාරයෙන් දකිනකොට නිබ්බින්දති කියන තැන සකස් වෙනවා. කලකිරීම, සංවේගය, සංවේගයට ඇති වුණු තැන නිබ්බින්දං විරජ්‍යති, විරාගං විමුච්ඡති. එතකොට නොඇලෙනවා කිව්වේ මගේය, මමයි, ස්ථිරයි, මට ඕන කියලා හිතෙන් දැඩිව ගන්න යන්නේ නැහැ. එතකොට නොඇලෙනවා කියන්නේ මිදුණා කියන එකයි. ඇලීමෙන්, බැඳීමෙන්, ගැටීමෙන් මිදුණා කියලා කියන්නේ කර්ම සකස් වෙන එක බැහැර වෙනවා කියන අදහසයි. කර්ම සකස් වෙන්නේ විඥාණය ආශ්‍රිතව, කර්ම විඥාණය පැන නැගෙන්නේ කියන්නේ නැවත භවයකට යන අවස්ථාව බාධා කරන එක. මේක තමයි කෙටියෙන් සඳහන් කර නිවන කියන තැනට. දැන් අපි නැවතත් භාවනාව කියන්නේ කුසල ධර්ම සිතේ වැඩිම. භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති භාවනා. භාවනා කියලා කියන්නේ කුසල ධර්ම හිතේ වඩන එක. කුසල ධර්ම හිතේ වඩන්න විවිධ කර්මස්ථාන දැන් අපි සඳහන් කළා. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති ආදී වශයෙන්. සතර කර්මස්ථාන වශයෙන් බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති ආදී වශයෙන්. දැන් කුසල ධර්මයක් වඩන්න පුළුවන්.
මොකද්ද කුසල ධර්ම කියන්නේ එතකොට? කුසල ධර්ම නම් කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලෙන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති इति කුසලං. සිතේ සකස් වෙන පාපී අකුසල ධර්ම කම්පා කරලා සොලවලා විද්වංශනය කරන බැහැර කළා දානවා. චලෙන්ති සොලවනවා කම්පෙන්ති කම්පා කරලා විද්වංසෙන්ති බැහැර කළා දානවා නසා දානවා. අන්න ඒකට කියනවා කුසලයේ කියලා. පාපී අකුසල ධර්ම. ලෝභයක් ඇති වෙලා තෘෂ්ණාවෙන් මුල්ලුණු ලෝභයක් ඇති වෙලා ප්‍රාණඝාත කරන්න, සොරකම් කරන්න, ඉන්ද්‍රියවර්ධව සතුටු කරන්න, බොරු කියන්න ආදී වශයෙන් පාපී සිතුවිලි හිතේ ඇති වෙනවනේ. අන්න ඒ දේවල් සොලවලා කම්පා කරලා හිතෙන් ගලවා දමන එක අවබෝධයෙන් යුක්තව. තෙරපාගේ යටපත් කර ගැනීමක් නෙමෙයි. හිතෙන් බැහැර කිරීම තමයි එතකොට දැන් කුසලයේ කියලා කියන්නේ. එතකොට ලෝභ දෝෂ මෝහ සංසිඳව කියන්නේ අලෝභ අදෝස අමෝහ අවස්ථාව සකස් වෙනවා. ඒක තමයි කුසලය. අන්න ඒ කුසල ධර්ම වැඩිම තමයි භාවනාවෙන් සිද්ධ වෙන්නේ. ඒ භාවනාව උපයෝගී කරගන්න ඕනේ යතහා භූතම් පජානාති කියන තැනට. ඒ යතහා භූතම් පජානාති කියන තැන දැක ගැනීම තමයි දැන් සඳහන් කළේ මේ ධාතිස්කන්ධ ආයතනයන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක ගැනීම අවශ්‍යයි කියන එක. ඔන්න සියලු දෙනාටම තේරුම් යන විදියට භාවනාව කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කළා. කුසල ධර්ම වඩන එක භාවනාව. කුසල ධර්ම කියන්නේ පාපී අකුසල ධර්ම සොලවල කම්පා කරලා බැහැර කරන එක. අන්නේ කුසල ධර්ම තමයි භාවනාවෙන් සිතේ වැඩෙන්නේ. තව සරල අදහසක් අපි සඳහන් කරමු. කුසල ධර්ම සිතේ වැඩෙනකොට ආරෝග්‍යයට එන කුසලං කුසල් නිසා සිත ආරෝග්‍යයටපත් වෙනවා. සිත නිරෝගී වෙනවා. අනවජ්ජට එන කුසලං සිත නිවරදි වෙනවා. දැන් සමහර තැනක සිත නිවරදි නැහැ. ඔබට ඕන දෙයම නෙමේ සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. මම දන්නවා ඒක හොඳ නෑ කියලා. ඒ වුණාට මට හිත හදා ගන්න බෑ. මගේ හිත කියන්නේ මේක කරන්න කියලා. ওই විදිහට මම දන්නව නැති වෙච්ච අය නැවත ලැබෙන්නේ නෑ. නැති වුණු දේවල් නැවත ලැබෙන්නේ නෑ. ගිහිපු අය මිය ගියා වගේ අය නැවත එන්නේ නෑ. ඒ වුණාට මගේ හිත පිළිගන්නේ මට හිතෙන්නම ඉන්නවා කියලා. මට හිතෙන්නෙම තියෙනවා කියලා. මට හිතෙන්නෙම නැවත ඒවි කියලා. හොඳටම මේ දුන බව ආදාහනය කළ බවක් දන්නවා. ඇස් දෙකෙන් දැක්කා. ඒක කළා. හැබැයි හිත අයාලේ ගමන් කරන ඔබ කියන්නේ හිත සංවර නැහැ. හිත මට පාලනයක් නැහැ. තවත් ඔබ කියාවි මට හිත අකීකරුයි කියලා. කාටද අකීකරු? තමන්ගේම හිතට තමන් අකීකරුයි කියන්න තරම් ඥානයක් තියෙනවා නම් ඔය අකීකරු හිත দমনය කරගන්න කීකරු කරගන්න තරම් බැරිකමකුත් නැහැ. මොකද අනුන්ගේ අතේ නෙමෙයි දැන් ඔය හිත තියෙන්නේ. තමන් තුලම තමයි මේ හිත පවතින්නේ. දැන විපතක් වෙන්න නොදී ආරක්ෂා කරගන්න එක ඔබ විසින් කළ යුතුමයි. ඔබට පේනවා නම් වසවිස. ඔබට පේනවා නම් ඔබ කියන විදිහට සතා සර්පයා. ඔබට පේනවා නම් ඔබට විපතක් වෙයි කියන අවියක් ආයුධයක් වුණත් ඒකෙන් රැකෙන්න උත්සාහ කරනවා නම් තමා ඊටාම අසරණ වෙනම තැන තමයි තමන්ගේ හිතත් එක්ක. අර බාහිර වස්තුන්ගෙන් නම් අයින් වෙන්න පුළුවන්. පිහිටක් ඉල්ලන්න පුළුවන් මට ආරක්ෂාවක් දෙන්න කියලා. නමුත් තමාගේ හිතට ඒක ආරක්ෂා කරගත්තේ නැති වුණොත් දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිණං. සොරෙකුට සතුරු කෙනෙකුට කරන විපතකටත් වඩා විශාල විපතක්. අසංවර, අභාවිත, අකීකරු, පාලනයක් නැති හිත තමාටම වරදක් විපතක් කරන්නට පුළුවනි. මෙන්න මේ නිසා තමයි දැන් හිත ගැන දැකලා ආරෝග්‍යයට එන කුසලං අර භාවනාවෙන් කුසල ධර්ම වැඩෙනකොට හිත නිරෝගී වෙන්න පටන් ගන්නවා. නිරෝගී වෙනකොට හොඳ නරක පාපය පින වැටහෙන්නට පටන් ගන්නවා. දැන් හිත රෝගී නම් ওই ටික වැටහෙන්නේ. රෝගී වුණාම තමයි හොඳ නරක හිතන්න බැරි. එතකොට හිත අසනීපයි. කය සනීපයි, හිත අසනීපයි. එතකොට අසනීප හිත කය ඉබේටම ලෙඩ කරනවා. නිින්ද යන්නේ නැහැ, කුසගින්න දැනෙන්නේ, නැගිටින්න බෑ, වාඩි වෙන්න බෑ, මොකුත් මතක හිටින්නේ. ඒ දේවල් වෙනකොට වැරදි අය ඔලුවට එනවා. කවුද වැරදි අය? ඉක්මනින් තරහ යනවා, කේන්ති යනවා, කෑක් ගහනවා.
ඔක්කොටම බනිනවා. කිසි දෙයකින් සම්මතය තුල සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. Tamanගේ ප්‍රිය අය හා සමගම විපත් කරගන්න හදනවා. ඔය විදියට දැන් නරක දේවල් හිතට එනවා. ඒ නිසා හිත සුවපත් කරගන්න භාවනාව අවශ්‍යයි. කුසල ධර්ම වැඩි යුතුයි. අනවජ්ජට්ටේන කුසලං කිව්වේ එතකොට හිත නිවරදි වෙනවා. දැන් ඔන්න හිත නිරෝගී වෙනකොට හිත නිවරදිය. නිරෝගී කෙනෙක් තමයි නිවරදි දේවල් කරන්නේ. රෝගී අය වැරදි දේවල් කරනවා. කයින් රෝගී අයට තරහ යන්න පුළුවන් තරමක් බේත් ටික දෙනෙක් කෙනාටත් ගහන්න ඉඩ තියෙනවා, බයින් ඉඩ තියෙනවා. මොකද එයා රෝගී කෙනෙක්. එයාට අපහසුයි, එයාට වේදනාවක් දැනෙනවා. එතකොට එයා පිට කරගන්න හදන්නේ අර විදිහේ හැසිරීමකින්. හැබැයි හිත නිරෝගී වුණාම හිතලා කියන දේ කරන දේ නිවැරදි වෙන්න පටන් ගන්නවා. එතකොට හිතින් නිරෝගී වූ අය තමයි ධර්මානුකූලව බලනකොට කයත් නිරෝගී කරගෙන ඉන්නේ. හැබැයි මතු පිට සමහර අය කය නිරෝගී වගේ පෙනෙන්න පුළුවන්, කය නිරෝගීව පවත්වා ගන්න පුළුවන්. හිත රෝගී නම් බුරබුරා නගින ගින්දරක් යට නැත්තම් ඒ මත ඉන්න කෙනෙක් වගේ තමයි අර తాවකාලිකව සිටිනෝ පේන්නේ. ප්‍රසන්න වටිනා ඇඳුමකින් සැරසෙලි ඉන්නකොට නිරෝගී කියලා පේන්න පුළුවන්. ආලේපයන් හා විවිධාකාරයෙන් නිතර ආහාර වැඩිපුර ගැනීම නිසා නිරෝගීව සිටිනවා කියලා පේන්න පුළුවන්. නමුත් හිත රෝගී වීම නිසා කුමක් නිසාද? ඇලීම, ගැටීම, මුලාව, රාග දෝෂ මෝහ නිසා හිත ගිලන් වීම නිසා බලවත් ලෙස දුකක විපත්තියක තමයි ඉන්නට සිටින්නට වෙන්නේ. එහෙමනම් සිත නිරෝගී වුණාම ආරෝග්‍යට්ටේන කුසලං සිත නිරෝගී වෙනවා. අනවජ්ජට්ටේන කුසලං එවිට නිවරදි වෙන්න පටන් ගන්නවා. නිවරදි මාර්ගයේ පෙන්වන්න පටන් ගන්නවා. හිත දකිනවා. එතකොට නිවරදි මාර්ගය තුල ගමන් කරනවා, නිවරදි වචන කියනවා, නිවරදි දෙයක්ම සිද්ධ කරනවා. මොකද හිත නිවරදි. ඒ හිතට කියනවා කවුරු කුමක් සිද්ධ කළත් හොඳ නරක මොකද්ද කියලා මට වැටහෙනවා. පව පින මොකද්ද කියලා මට වැටහෙනවා. කුසල් අකුසල් කුමක්ද කියලා මට වැටහෙනවා. ඒ නිසා තණ්හා මදමාන දෘෂ්ටියෙන් බැහැර වෙලා කුසල් මාර්ගයේ තුල මා එකතු වෙන්න තරම් මගේ හිත නිවැරදි කියලා ඒ හිතට වැටෙන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රූත්වයේ පාත්තගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුව මගේ හිත සකස් කරගත්ත මම නිවැරදි කියලා වැටහෙනවා. දැන් සමහර ඒවල් වැරදිද නිවැරදිද කියලා තේරුම් ගන්න බැරි තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින්නේ. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ කොහොමද මේ අවස්ථාවේ දේශනා කළේ? චරිත ගැන දේශනා කළේ, හිත ගැන දේශනා කළේ, ආශ්‍රය ගැන දේශනා කළේ. දැන් සදිසා නමස්කාරයේදී දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් කොහොමද ඇවතුම් පැවතුම්? කොහොමද භාග්‍යවතුන් වහන්සේ ලෞකික ජීවිතයේ ධනය ගැන දේශනා කළේ? ධනය හොයන්න එපා කිව්වද? නෑ හොයන්න. එහෙත් සීලය මුල් කරගෙන ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා මුල් කරගන්න ඕනේ. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. එහෙත් සීල සම්පදා, සීලය, ත්‍යාගය, ප්‍රඥා මේවා ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥා මුල් වෙන්න ඕනේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා මුල්ව කටයුතු කරන්න ඕනේ. දැන් මේ හැම අවස්ථාවකම අපි ගලපා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුගමනය කරන්න පුළුවන්. මගේ හිත තුළ යමක් කෙරෙහි, යමෙක් කෙරෙහි තදින් ඇලී තිබෙනවා. මට පිහිටක් කොට ගන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ ඇලීම ගැන දේශනා කළේ? හා සංයෝගා වියෝගන්තා. අහෝවනේ සියලු එකතු වීම වල වෙන්වීමක් තිබෙනවා. හා යොබ්බනා ජරාන්තා. ඔය පේන තරුණකන් තිබුණත් වයසත් එක්ක නෙමෙයි, නමුත් අර පෙනුම අනුව හා යොබ්බනා ජරාන්තා හැම තුරුණුකමක් දි รา ගෙන යනවා. හා මතන්තා සජීවකා. හැම ජීවිතයකම කෙලවර මරණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පේමතෝ ජායති සෝකෝ, පියතෝ ජායති සෝකෝ, කාමතෝ ජායති සෝකෝ. මේ කුමත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ? ප්‍රිය ස්වභාවය, රතිය, ඇලීම, කාමය මේ සියල්ලම ශෝකයට හේතුවක් කියලා. දැන් අපි විග්‍රහයකට එනවා. එතකොට පැහැදිලි. යමක් කියලා කිව්වත් වස්තුවක්, පුද්ගලයෙක් කියලා කිව්වත් පඨවි ආදී ධාතුන්ගේ එකතුවක් මේ තියෙන්නේ. සම්මතයෙන් අපි පනවාගෙන තියෙනවා පෙනුමයි කියලා, පුද්ගලයෙක් කියලා, ගහකොළ ඇඳුම පැළඳුම කියලා. නමුත් මේ පඨවි ආදී ධාතුන් විසිරීලා යනකොට
මේ සියල්ල මම ඇලුණු ස්වභාවයේ පවතින්නේ. දැන් ඇලුනේ ප්‍රමාණය මෙන්න මේ ටික දැකලා. හැබැයි ඔය ඇලිලා සිටින ස්වභාවය ඔය ධාතුන්ගේ විසිරී යාමත් එක්ක නැති වෙලා යනවා. දැන් මුහුණ ගැන බැලුවොත් යම් කෙනෙක් ඔබ සුවපත් වෙන්න ඕනේ, රැකෙන්න ඕනේ. නමුත් හදිසියේ ඔහු මුහුණට අනතුරක් වුණොත් ලේ වැగిරිලා, විරූපී වෙලා, කැඩිලා, බිඳිලා යනකොට කුමක් වෙයිද? අර ප්‍රිය ස්වභාවයේ සිත පවතීද? ඒක එසේ පවතින්නේ. එතකොට එසේ නොවුනත් එසේ විය හැකි යමක් තමයි මේ පවතින්නේ කියන අරමුණ සිතෙහි දරාගෙන සීලේ පිහිටලා සම්මතයෙන් පරිහරණය කරන්න. හැබැයි පරමාර්ථ ධර්මය දන්නවා. දැන් මේ මොන විදියට පරිහරණය කළා සම්මතේ ප්‍රියයි ආදී වශයෙන් කැමති මෙහි පවතින්නේ හටගත්ත වගේම නැති වී යන කැඩී බිඳී විසිරී යන ස්වභාවයක්ය සංකතයක්ය කියන ස්වභාවයට ඒ පැවැත්ම අවශ්‍යයි. එතකොට සිත නිරෝගී වුණා, නිවරදි වුණා. මෙන්න මේක තමයි දැන් එතකොට ඇයි මගේ හිත රිදුනේ? ඇයි මම දුක් වුනේ? ඇයි මම හඬන්නේ? ඇයි මේ දෙමව්පියෝ දරුවෝ? ඇයි දරුවෝ මට ඕන විදිහට පවතින්නේ නැත්තේ? ඇයි මට මේ වගේ දේවල් මොනවා හෝ නැගෙනවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අර කුසල් සිත වැඩිම නිසා වහා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට නිරෝගී වෙනවා. අන්න එතනින් තමයි හිත නිවරදි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හිතේ ගැටලුවක් යමක් පීඩාවක් තිබෙනවා නම් පළවෙනි දේ තමයි හැකිතා දොරට කුසල් මාර්ගයේ රැඳෙන එක. කුසල් මාර්ගයේ රැඳුණු විට හිත නිරෝගී වෙනවා. නිරෝගී හිතෙන් නිවරදිව හිතන්න කියන්න කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේක අනිත් පැත්තට සමහර අය කරනවා. ගැටලුවක් ඇති වෙච්ච ගමන්ම කේන්ති ගන්නවා. ගැටලුවක් ඇතුණු ගමන් නොසන්සුන් වෙනවා. ගැටලුවක් ඇති වුණු ගමන්ම සියලු දෙනාමනේ සමහර කෙනෙක් මත් වතුර ගන්න පුළුවන්. සමහර කෙනෙක් දුම් වැටි පානය කරන්න පුළුවන්. සමහර කෙනෙක් තවත් පිරිසක් අරගෙන ඊට වඩා මේකෙන් නිදහස් වෙන්න කියලා ඉන්ද්‍රියන් අනවශ්‍ය ලෙස සතුටු කරන තැනකට යන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයෙන් පෙන්ලා දෙන්නේ හිත තුල ලෞකික ලෝකයේ තුල පවා ගැටලුවක් ඇති වෙන හැම මාර්ගයේ වේලාවකදීම පළමුව කුසල් මගට එන්න. කුසල් මගට එන්න. කුසල් මගට එන්න. පානය කරන ගත්ත වතුර ටික බොර වෙලා නම් ටික වෙලාවක් තියන්න සංසුන් වෙනකම් පෑදිලා යන්න. ඒ ඊට තමයි පිරිසිදු පැන් ටික පානය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ওই හිත නොසන්සුන් වෙන හැම වෙලාවකම සංසුන් වෙන්න කුසල් මාර්ගයට යොමු කරන්න. කුසල් මාර්ගයට යොමු වෙනකොටම හිත නිරෝගී වෙනවා. නිරෝගී වූ හිතෙන් නිවරදිව හිතන්න, නිවරදිව කියන්න, නිවරදිව කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝසල්ල සම්බුත්තට්ඨේන කුසලං දැන් හිත දක්ෂ වෙනවා මාර්ගය තුල යන්න. නිරෝගී වුණා, නිවරදි වුණා, හිත දක්ෂ වෙනවා යහපත් අරමුණ ඉටු කරගන්න. දැන් හිත දක්ෂයි. කිසිවක් කෙරේ තදින් ඇලෙන්නේ නැහැ. කිසිවක් කෙරේ තදින් ගැටෙන්නෙත් නැහැ. ඔබට වැටහෙන ආකාරයට ලාභ අලාභ ආයසස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ කැමති දේවල් වල තදින් ඇලෙන්නෙත් නැහැ. මොකද ඇලුනොත් ඇලෙන්නේ වෙනස් වෙන දෙයක්. එතකොට ඊට වඩා දුකක් දැනෙන්න පුළුවන්. ඔබ කියනවා මට මේ තරම් දුකක් දැනෙන්නේ මම මේ වඩාත්ම ඔබ කියන විදිහට මගේ කරගත්ත නිසා, හිතින් තදින් අල්ල කරගත්ත නිසා. දැන් මොකද්ද ධර්මයෙන් පෙන්වලා දෙන අදහස? ඔබ කොච්චර ප්‍රිය වුණත් ඔය සංකතයක් කිය. පණ ඇති කෙනෙක් වුණත් සංකතයක් කිය. පටවිය ආදී හේතු ප්‍රත්‍යයෙන් සමන්නාගත උනේ. දි รา ගෙන යනවා, කැඩෙනවා, ලෙඩ වෙනවා, බිඳෙනවා, මියදෙනවා. ඒ අයටවත් ඒ රූපය ඕන විදියට පවතින්නේ. අවිඥානික වස්තුවක් වුණා සංකතයක් ගහකොළ ගේදර දන දාන්නේ සියල්ලම හටගත්ත වගේම නැතිව යනවා. එහෙමනම් ස්වාමියා බිරිඳ දෙමෝපියෝ දරුවෝ ආදීන් වශයෙන් උනත් පැවතිය යුත්තේ හට අරගෙන බිඳී නැතිව යන වස්තුවක්ය, පුද්ගලයෙක්ය යන හැබෑ අවබෝධයෙන් සිත සකස් කරගෙනමයි. ඔබට මොන ධනයක් තිබුණත් මේ වුණත් ධර්මානුකූලව උපයගත්තා, රැකගවරණය දෙනවා, පරිස්සම් කරගන්නවා. එනමුත් එහි තදින් ඇලෙන්න එපා, උපාදානය කරගන්න එපා. හා විනාසා මහද්දනා ඔය මොන ධනය වස්තු කිව්වත් ඒවාද නැසී යනවා, බැහැර වෙල යනවා, අත්හැරෙනවා. අන්න එතෙන්ට මේ හිත පුරුදු කොටගෙන නැති වුණාම තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස බහුල වෙන්නේ. ඇස් දෙකෙන් කඳුළු වැගිරුවේ නැතු වුණාට හිතෙන් දුක් වෙන අය, කල්පනා කරමින් සිටින අය,
ලෙඩ වෙන අය බොහෝමයක් සිටින්න පුළුවන්. එහෙමනම් මේ උතුම් ධර්මයේ අපට හිත නිරෝගී කරගන්න, හිත නිවැරදි කරගන්න මාර්ගය තුල අවබෝධ කරගත්ත මාර්ගය දැන් මෙයයි කියලා අන්නේ මාර්ගය තුල දක්ෂ කෙනෙක් හැටියට අනුගමනය කරන් තරම් පුළුවන් බවක් ඇති වෙන්න ඕනේ. ධර්මයේ පරමාර්ථ ධර්මයට එනකොට නිවන් මාර්ගයට එනකොට ධර්මයේ විස්තර කරන්නේ සුත්තවා අරිය ශ්‍රාවකයේ තරමට සකස් වෙන්න ඕනේ. ශ්‍රුතවත් කෙනෙක් වෙන්න ඕනේ. රාග දෝෂ මෝහ බැහැර වෙන ආකාරයට අහලා හිත එතෙන්ට අරමුණු කරන්න පුළුවන් කෙනෙක්වත් වෙන්න ඕනේ. දැන් සමහර අය දැනගත්තට එහෙම අරමුණු කරන්න සූදානම් නැහැ. මට තේරෙනවා මේක වැරදි කියලා. ඒ වුණාට මට ඒක දැම්ම කරන්න බෑ. එහෙම නැත්නම් මට කරන්න හිතෙන්නේ නැහැ. නැත්නම් මට කරන්න බයයි. දැන් ඔය අදහස් වල ඉන්නේ. දන්නවා කවුද නොදන්නේ ලෙඩ වෙයි කියලා. කවුද නොදන්නේ අවුරුදු 100ක් එහා පැත්තේ යන්නේ කලීසි නෑ 150ක් නම් කොහොමවත් බෑ කියලා. නොදනව නෙමෙයි. කවුද නොදන්නේ කොයිතරම් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා කටයුතු කළත් කිසිවක් ස්ථිර සදාකාලික නෑ කියලා. නමුත් දැනගෙන හිටියට හිත එතෙන්ට ගෙනෙන්න අරමුණු කරන්න තරම් හැකියාවක් දක්ෂකමක් නෑ. ඒ අයට කියනවා අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ. අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. මොකද අශෘතවා පෘථග්ජන ස්වභාවය දැන වරදේ සිටිනවා. දැන ඇලිලා ඉන්නවා. දැන තරහේ ඉන්නවා. දැන තෘෂ්ණාවේ ඉන්නවා. දැන විපතක් වෙනවා කියන ස්වභාවයෙන් මම මේ වස්තුවට මේ තරම් ඇලිලා කවදාද මේක හිතෙන් නිදහස් කරගන්නේ? මරණ මංචකෙත් මේ ආසාව මේ විදියටම තිබුණොත් ඔසවාගෙන ගිහිල්ලා බිමින් තබනවා වගේ සමහර විටක සතර පායේ තමයි නැගිටින්න වෙන්නේ කියන අදහස ටිකක්වත් හිතලා බලන්න. මට බැරි නම් හිත සංසිඳව ගන්න මොන වෙලාවක මොන දවසකද මම මේ හිත සංසිඳවන්නේ? මම తాවකාලිකද මේ ටික මේ කරන්නේ? අමතක කරනවා, පස්සේ බලමු. රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ, දරුවන්ගේ නිදහස් වුණාට පස්සේ, කරදර බාධක ඉවත් වුණාට පස්සේ දැම්ම නොවේ. මට වෙන දේවල් තියෙන ඔය ඔක්කොම අර අපේ ගැටලුවෙන් తాවකාලිකව නිදහස් වෙනවා කියලා හිතන තැන මේක Taman රවට්ටා ගැනීමක් විතරයි. මේ අවස්ථාවට මූණ දෙන්න වෙනවා. හැබැයි මූණ දෙන අවස්ථාවේදී කයින්වත් මතු පිට කයින්වත් නිරෝගීව නොසිටියොත් ඊට වඩා ගැටලුවකට ඔබ මුහුණ පානවා. කයත් දෑත දෙපේ දුබල වුණොත්, ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති තත්ත්වයට ආවොත්, ඇඟිල්ලක්වත් නමා ගන්න, පිටකොන්ද කෙලින් කරගන්න බැරි, වාඩි වෙන්න බැරි, නැමෙන්න කියන තැනකට ආවොත්, දැන් කයත් ගිලන් හිතත් හදලා නැති වුණොත්, හිතත් රෝගී නම් ආසාව තියෙනවා, ඇලීම තියෙනවා. දැන් මේ මට අමතක කරන්න බෑ. මගේම දරුවෝ, මගේම අය, මගේම දේවල්. මෙතනත් දැන් දැඩි තෘෂ්ණාව. ඒ එක්කම තදින් ඇලෙන්න ගැටීමත් ඒ හා සමානව වෙනවා. මොකද තදින් ඇලෙනවා කියන්නේ ඇලෙන්නේ සංකත වෙනස් වෙන ඒවා. ඒව වෙනස් වෙනකොට හිත පුරුදු කළ නිසා ඒවත් එක ගැටෙනවා. කෑ ගහලා කිවෙන්නේ තුනට හිතින් අප්‍රමාණ ගැටෙනවා. ඒ තුල සැකේ තියෙනවා, බය තියෙනවා. දැන් මට මේව නැති වෙලා යයිද? මට මොනවා වෙයිද? ඔය සැක බිය මේ දේවල් එක්ක දැන් කයත් ගිලන් වේගෙන එනකොට දැන් මනසත් මේ විදියට ගිලන් වෙලා පවතිනොත් මොකද වෙන්නේ? හුල් දෙකයි. කකුලක හුලක් කැවුනොත් ඒ වේදනාවට අමතරව තවත් උලක් එතනම ඇනුණා වගේ කයත් ගිලන් හිතත් ගිලන්. දැන් එතකොට මොකද වෙන්නේ? අන්න එතන තමයි මුලාවටපත් වෙනවා කිය සම්මෝහං ආපජ්ජති. මුලාවටපත් වෙන. මන් දන්නේ මට මොනවා කරනවද කියලා. එතකොට මොකද වෙන්නේ? වර්තමාන ස්වභාවය තුල දකින විදියට ඒගොල්ලෝ කියවන්න පටන් ගන්නවා. බනිනවා, දොස් කියනවා, නැති දේවල් ගැන කියන්න පටන් ගන්නවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් අහන්න පුළුවන් ඔය මොකක්වත් ඔය ඇති දෙයක් නෙවෙයි ඔබ කියන්නේ. ඔබ දැන් විකාරයෙන් කියවනවා. මරණ බයෙන් කියවනවා. උණ විකාරයෙන් කියවනවා. නැති වෙච්ච දේවල් ගැන බයටපත් වෙල විකාරයෙන් තමයි ඔය කියවන්නේ කියලා කියවනවා. පින්වත්නි, දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ මෙහෙම විය යුතු නැහැ. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ මෙහෙම විය යුතු නැහැ. මේ උතුම් භාවනාව අන්න ඒටයි. කුසල ධර්ම හිතේ වැඩිම භාවනාවෙන් හිත නිරෝගී වෙනවා, නිවර්දි වෙනවා. කෝසල්ල සම්බුත්තට්ඨේන කුසලං හිත මාර්ගය තුල ගමන් කරන්න තරම් දක්ෂ හිතක් හදා ගන්න පුළුවන්. ඉතින් මාර්ගය කියන්නේ දැන්
වැරදි මාර්ගයේ නෙමෙයි. ඒතකොට කුසල ධර්ම වැඩුන්නේ නැහනේ. කුසල ධර්ම කිව්වේ පාපී අකුසල ධර්ම බැහැර කරන එකනේ. එතකොට කුසල ධර්ම වැඩිම තමයි භාවනාවෙන් වෙන්නේ. කුසල ධර්ම වැඩුණු තැන නිරෝගී, නිවරදී, දක්ෂව මාර්ගය අනුගමනය කරන්න පුළුවන්, ඵල ලබන්න පුළුවන්. මෙන්න මේ තමයි භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් හැම කෙනෙකුටම භාවනාව එතකොට අවශ්‍යයිනේ. ආහාර අවශ්‍ය වගේ ශරීරය පෝෂණය කරගන්න දැන් භාවනාවත් අවශ්‍යයි කියන එක ඔබට වැටහෙන්නට ඕනේ. දැන් එතකොට භාවනා කියන්නේ ඔබව ඔය ඇඳුම ප්‍රසන්න වඳින්න එපා කරන එකක් නෙමෙයි. පිරිමි පක්ෂයට නම් රවුල කපන්න එපා කරන එකක් නෙමෙයි. ඔක්කොටම ගැළපෙන විදිහට පිරිසිදු වෙන්න ස්නානය කරන්න එපා කරන එකක් නෙමෙයි. හිත පිරිසිදු කරලා ඔබ කායිකව මානසිකව වාචිකව සුවපත් කරන මාර්ගය තමයි භාවනාව කියලා කියන්නේ. මේ භාවනාව ඊළඟට කෙලවර සම්මා ප්‍රඥාවට යොමු කරන්න ඕනේ. ඒ සම්මා ප්‍රඥාට යොමු කරන ආකාරය තමයි විදර්ශනාවෙන් පෙන්වා දෙන්නේ. විදර්ශනාවෙන් පෙන්වා දෙන දේ පටිච්ච සමුප්පාදේ පටන් ඒ පෙන්වා දෙනවා. එය ගැඹුරින් දැක ගන්නට ඕනේ. පින්වත්නි, භාවනාවේ අදහස පොදුවේ සියලු දෙනාටම පෙන්눔 කොට දීලා අද සියලු දෙනාටම විශාල පිරිසක් සිටින නිසා සියලු දෙනාටම ගැලපෙන ආකාරයෙන් මෛත්‍රී භාවනාව අපි පළමුවෙන් වඩනවා. ඒ සමතයක් හැටියට. මෛත්‍රී භාවනාව යම් හිතක වැඩෙනවද? ඒක හරියට ප්‍රසන්න මල් ගහක් එළවලුවක් හදාගන්න අවශ්‍ය තැනක ඉස්සෙල්ලම කරන පොළව සකස් කරලා ඒ වගේම වල් පැලෑටි ඉවත් කරලා පරිසරය හොඳින් සකස් කරගන්නවා වගේ මෛත්‍රී භාවනාවෙන් මානසික පරිසරය ඊටාම හොඳින් ඇති කරගන්න පුළුවන්. දැන් මෛත්‍රිය ඇති වුණාම මෛත්‍රියට තව එකතු කරගන්න කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මුදිතා කිය කරුණාව තේරෙනවා දියුණුව යම් කෙනෙකුගේ දුකක් දැකලා හදවතේ ඇතිවන උණුවන ගතිය. මුදිතා කියලා කියන්නේ අන්නයගේ දියුණුව දැකලා සතුට වෙන්න පුළුවන් ගතිය. උපේක්ෂා කියලා කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. සැපේදී මානයටපත් වෙන්නේ නැහැ, දුකේදී කම්පා වෙන්නේ නැහැ, වීරයෙන් කටයුතු කරනවා. මෙන්න මේ ස්වභාවය මෛත්‍රියත් එක්කම ගලපා දියුණුවක් ලබන්න පුළුවන්. ඒ සඳහන් කළ මෛත්‍රිය එක චේතෝ විමුක්තිය වෙන්න ඕනේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය අර කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බැහැර කරගෙනම ඒක තමයි පිරිසුදු හිතවන්ත භාවය කියන්නේ. කාමච්ඡන්දේ නැහැ, පටිඝේ නැහැ, තීන මිද්දේ නැහැ, සිතේ විසිරීම නැහැ, සැකේ නැහැ. අවබෝධයෙන් යුක්තවම තමාට දක්වන හිතවන්ත භාවයේ වගේම සියලු සත්‍යයන් සියලු ප්‍රාණීන් කෙරෙහි සමාන සිතක් මෙත් සිත පැතිරවීමයි. මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය වඩන්න නැවත නැවතත් යහනාවක් කොට තමාට ලං කොට වස්තුවක් කොට එය මනාකොට පරිහරණය කරමින් ඇසුරු කරමින් මේ ආදී ලෙසින් මෛත්‍රිය වැඩෙන. මෛත්‍රිය සිතුවිල්ලක්ම නෙමෙයි, සිතා ඉන්න එක නෙමෙයි. මෛත්‍රිය චේතෝ විමුක්ති වශයෙන් සමාධියක් ලෙස වැඩෙන්න ඕනේ. ඒ මෛත්‍රිය සමාධියක් ලෙස වැඩෙනකොට හිතේ ඇතිවන සංසුන් බව ඔබට වැටහෙන්න ඕනේ. අන්නේ සංසුන් වූ මනසින් විදර්ශනාවට යොමු වෙන්න අවස්ථාව පහසුවෙන්ම ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි පළමුවෙන්ම මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී භාවනාවේ අනතුරුව ටික වෙලාවක් විදර්ශනාවට යොමු කරගන්නවා. විදර්ශනාව කියලා කිව්වේ ඔබ සියලු දෙනාම කෙටියෙන් සඳහන් කළොත් යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සුළුද ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියල්ලම නැසෙන සුළුයි කියන අදහස. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා කිව්වේ ඒකයි. එතකොට අපේ මේ කයෙන්ම අජ්ජත් වශයෙන් මේ ටික දැක ගන්න ඕන. මේ මම කියලා කියන්නේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා කියන්නේ මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය හතරක්. අර තද ගතිය, වැగిරෙන බව, උෂ්ණීය වායුව කියන හතරයි මේ පවතින්නේ. ඒ තමයි මේ පුඤ්ජය මම කියලා කියන්නේ. ඔබ කියලා කියන්නේත් එයයි. මේ මහ පොළව, ගේදර, ධන ධාන්‍ය, අවිඥානික වස්තුත් මේ හේතු ප්‍රත්‍යයෙන් හැදුනේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ හේතු ප්‍රත්‍ය විසිරීලා යනකොට නැති වෙනවා. මේකට කියනවා නිට්ටය නෑ කියලා. අපිට මේ ටික තේරුම් ගන්න බැරිනොත් එතන දුකක් හට ගන්නවා. මේක මගෙන් ගැලහිලා යනවා,
ගිලිහි යනවා වෙනස් වෙනවා කියලා අන්න එතන දුකක් හට ගන්නවා. දැන් දුක හට ගන්නකොටවත් තේරුම් ගන්න ඕනේ අනත්ත් වශයෙන් මට ඕන විදියට මේ කිසිවක් පවතින්නේ නැහැ. ඒ නිසා තමයි වෙනස් වුනේ. අන්න එතන දුක හටගත්තා. දැන් දුකත් හට අර ගන්නවා. ඒට හේතුව මට ඕන විදියට මම කැමති විදියට මේක පවතිනවා නම් මේක දුකක් බවට පත් වෙන්න ඕනේ නැහැ. මම කැමති විදියට පත් නොවන නිසා තමයි නොපවතින නිසා තමයි අනිත්‍ය ස්වභාවයේ වෙනස් වීම නිසා තමයි මේ දුක හටගත්තේ. ඒ දුක හටගත්තේ මට ඕන විදියට පවතින්නේ නැති නිසා කියලා අවබෝධයෙන්ම 100ට හසු කරගෙන දැක ගන්න ඕනේ, දැන ගන්න ඕන. දැන් සම්මුතිය තුළ ඔබට ප්‍රිය වස්තු තියෙනවා. අනවබෝධයෙන් ප්‍රිය වස්තු එකක් තිබෙනවා නම් දුක් එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රිය වස්තුවට මම ගොඩක් ප්‍රියයි. මේ ප්‍රිය වස්තුව දැන් දන්නවා ජාති ජරා ව්‍යාධි මරණන්ට යටත්. මොන වෙලාවක මොන අවස්ථාවෙද දන්නෙත් නෑ, හටගත් වගේම නැති වෙනවා. දැන් හිතන්න මේ ප්‍රිය වස්තුව දැන් නැති වුණොත් මොකද වෙන්නේ? තව ටිකකින් නැති වුණොත් මොකද වෙන්නේ? ලබන මාසේ නැති වුණොත් මොකද වෙන්නේ? මාස දෙකකින් අවුරුද්දකින් ඔය ආදී වශයෙන් හිතලා බලන්න. මොකද දැන් ඔබ එතකොට කියනවද මට නම් හිතා ගන්න බෑ මට මොනවා වෙයිද කියලා. ඒක කොච්චර භයානකද? මට නම් හිතා ගන්න බෑ මට මොනවා වෙයිද කියලා. මමත් නැති වුණාම තමයි. හැබැයි ප්‍රිය වස්තුවේ සම්බන්ධයක් නැහැ. Taman නැති වුණාම තමයි කියන්නේ ඒ ඇලුණු ප්‍රමාණයටම දුක ඇති වෙනවා, ගැටීම ඇති වෙනවා කියන එක. මේක නුවණින් දකින්න ඕනේ. එහෙම නුවණින් දැකලා අඬ අඬ ඉන්නකද ප්‍රිය වස්තුවේ නුඹ නැති වෙනවා නැත්නම් මේ වස්තුව මගෙන් ඈත් වෙනවා කියන එකද? නැහැ. තමා කෙරෙන් දැකලා ඒ ප්‍රිය වස්තුවේනොත් දකින්න ඕනේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ, හටගත්ත වගේම නැති වෙලා යනවා කියලා දැනගෙන සම්මුතිය තුළ ධර්මානුකූල ජීවිතයේ පැවැත්මකට උපකාර කරන්න. එහෙම නැත්නම් අහන්න පුළුවන් වෙන මොකක්වත් ඕනේ නැහැ. අඩු ගානේ ඔබට තේරෙන්නේ නැද්ද මමත් මිනිස්සෙක් කියලා? වෙන මොකක්වත් හිතන්න එපා. අඩු ගානේ උඹට තේරෙන්නේ නැද්ද මටත් රිදෙනවා කියලා? අඩු ගානේ උඹට තේරෙන්නේ නැද්ද මටත් කුසගින්න දැනෙනවා කියලා? ඒ ටිකවත් තේරුම් ගන්න. ඔබ දන්නව නම් ඔබ ලෙඩ වෙනවා, ඔබට රිදෙනවා, ඔබට කවුරු කතා කරොත් දොස් කිව්වොත් හොඳ නේ කියලා ඒ ටික ඔබට තේරෙනවා නම් මිනිස්සෙක් හැටියට ඔබ මම ගැනත් හිතන මිනිස්සෙක් කියලා. එපා වැරදි විදියට හිතන්න. ඒකේ පස්පව් දසක් වලින් බැහැර වෙන්න. එහෙමනම් ඔබට දක්වන හිතවන්ත භාවයේ වගේම මටත් හිතවන්ත භාවයේ දක්වන්න. එහෙත් මොකද පරම සත්‍ය මම වගේම ඔබ වගේම මමත් අවිඥානික වස්තු මේ සියල්ලම ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. හටගත්ත වගේම නැති වෙලා නතර වෙන්න තව ටිකක් තියෙනවා පෙන්නලා දෙන්න කියන්න. ඒ මොකද්ද? හැබැයි කවුරු ඉස්සර වේද පහු වේද කියලා කියන්නත් බෑ. සවිඥානික වස්තුවක් නම් රැගෙන ආපු ආයු ශක්තිය කර්ම ශක්තිය අවසානයේ කවුරු ඉස්සර වේද පසු වේද කියලා කියන්න බෑ. ඔබ කියනවා මං ඉතින් ඔබට කියලා දෙනවා. ඔබ මේ කියන කතාව ඒ වුණාට අපිගෙන් කවුරු ඉස්සර වේද පහු වේද කියලා ඒක නම් කියාගන්න බෑ. අනිමිත්තා නඤායරේ ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තා නඤායරේ. මේ කරුණු පහ ජීවිතය කියන්නේ කොච්චර කාලයක් ජීවත් වෙනවද, ආය ප්‍රමාණය මොකද්ද, මොන විදිහේ ලෙඩක් හැදෙයිද, කොහොම මියෙයිද, මරුණට පස්සේ කොතන මහ පොළේ වලලායිද, මේව කියන්න පුළුවන් දේවල් නේ. ඥායරේ දැනගන්න කියන්න අපහසුයි. දැන් බලන්න මොනතරම් මනසින් විග්‍රහයකට අරගෙන සිහිපත් කළ යුතු දෙයක්ද මේ තියෙන්නේ. ඇලෙනවා බැඳෙනවා ඔක්කොම වගකීමයකට දෙනවා. Tamanට ඕන විදිහට පවතින්නේ නැතුවට දුක් වෙනවා, ශෝක වෙනවා, ඊට පස්සේ තරහ යනවා, කේන්ති ගන්නවා. තමන්ගේ මේ ලැබූ ජීවිතයේ පහසුවට පැවැත්මට සිටින අයත් එක්කත් කේන්ති ගන්නවා, දොස් කියනවා, කරදර කර ගන්නවා. මේකටද මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නුඹලා හැම කෙනෙක්ම අතීත සංසාර ගමනේ අප්‍රමාණව දුක් විඳලා තියෙන සතර අපායේ ඉපදිලා අප්‍රමාණවම දුක් විඳලා තියෙනවා. මතකයිනේ දීඝරත්තංගෝ භික්ඛවේ දුක්ඛං පච්චන මොහොතං. දීර්ඝ කාලයක් පුරා සංසාර ගමන දුක් විඳලා තියෙනවා. පින්වත්නි අර මෛත්‍රී භාවනාවෙන් අනතුරුව විදර්ශනාවට එනකොට දැන් ඔබට අවබෝධයක් වෙන්න ඕනේ මම අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කණයට යටත්ය. දැන් ඔය වචන පෙළ යටතේ කොයිතරම් දහම් කොටාසයක් තියෙනවද? මම සම්මුති ඔබ
අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය කියන අවබෝධය ඔස්සේ කොයිතරම් දහම් පෙළක් සකස් වෙලා තියෙනවද? ධාතු හතර ගැන සඳහන් කළා. ස්කන්ධ පංචකය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොනවද ස්කන්ධ පංචකය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර. රූපය රූප කොටසට දක්වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහෙන් රූපය රූප කොටසට දක්වනවා. නාමයට වේදනා, සංඥා, සංඛාර, විඥාන කොටස ඇතුල් කරගන්නවා. මෙන්න මේ විදියට වෙන් කරලා දැකගෙන මෙයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න ඕන. දැන් අපි මේ විස්තර කරගත්ත පඨවි ආදී ධාතුන් හතරෙන් හැදුන රූපය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්. වේදනාව සැප දුක් මධ්‍යස්ත බිඳින් ඒත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්. සංඥා හඳුනා ගැනීම ඒව මිරිඟුවක්. අපි දකින දේවල් ඔය බාහිර මතු පිටින් දකින්නේ අර මගේ මමයි ස්ථිරයි කියලා. නමුත් ඔය හේතු ප්‍රත්‍ය විසිරීලා යනකොට ඔබ හිතාගෙන ඉන්න කිසිවක් හෝ කිසිවෙක් ඔතන ඇත්තේ නැහැ. නිසා සැප වුණත් සීලේ පිහිටලා සංවරව අවබෝධයෙන් සැප දකින්න. හැබැයි සැපේ තදින් ඇලෙන්න එපා. මේක ස්ථිරයි සදාකාලිකයි කියලා. දුක් වේදනාව හඳුනා ගන්න. හැබැයි දුක මගේ කරගන්න එපා. දුක මගේ කරගත්තොත් ඔබට වඩා තව දුක් වලින් ගැලවෙන්න බැරි වෙනවා. දුකත් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සිද්ධියක් මෙතන තියෙන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ දුකට වැටෙන්නේ නැතුව දුක Tamanට හසු කරගන්න තැනකට වැටෙන්නේ නැතුව දුක් විඳින්නේ නැතුව දුකෙන් නිදහස් වෙන ස්වභාවය ඒක නුවණින් දකින්න පුළුවන්. බොහෝ කෙනෙක් මේක තේරුම් ගන්න නැතුව පළවෙනි දේ මොකද කරන්නේ? දුකට පණින එක. ඒ දුක මගේ කියලා ඉස්සෙල්ලම කරන්නේ දුකෙන් රිදව ගන්න එක. නෑ. දුක මගේ කරගන්න එපා. මේක මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක් මෙතන තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගත්තොත් මට දුක මගේ කරගන්න නැතුව හිත නිදහස් කරගන්න පුළුවන් කියන එක දැක ගන්නවා. විදර්ශනාවෙන් අවබෝධ කරගන්නවා කියන්නේ ඒක. ඔබට හිතෙනවා නම් ඔය කියන දේ මට තේරෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ තවම මගේ ඥාන ශක්තිය අඩුයි කියලා හිතන්න. නැතුව මම දන්නවා ඕක මට තේරෙන්නේ නැහැ කියලා ඒක එපා බැහැර කරන එක නෙමෙයි. මගේ ඥාන ශක්තිය තාම හිත වඩා ගැනීම පුරුදු කිරීමේ අඩුකමක් තියෙනවා. මොකද මේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය. අන්නේ නිසා මේ දේ දකින්න උත්සාහ කරනවා කියන තැනට හිත පුරුදු කරන්න ඕන. ඒ විදියට සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ත වුණත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණට යටත්. සංඥාව වුණත් එහෙම සංඛාරයෙන් රැස් කිරීම. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, කර්ම. මේවා නිත්‍ය නැහැ, වෙනස් වෙනවා. විඥානියත් මායාවක්. එයත් වෙනස් වෙනවා, හටගත් වගේම නැති වෙනවා කියන අවබෝධයට සිත පුරුදු කරනවා. එතකොට ස්කන්ධ පංචකයට අපි කියනවා සත්කාය කරගන්නවා කියලා. මේ ස්කන්ධ පංචකයේ එකතුව කය සකිය සත් කරගත්තොත් සකිය කරගන්නවා. මම මගේ කරගන්නවා. මට ඕන විදියට තබා ගන්නවා කියලා හිතින් හිතා ගන්නවා. එතකොට ප්‍රියයි කියලා තදින් ඇල්ල තියා ගන්න හදනවා, අප්‍රියයි කියලා ගැටෙන්න හදනවා. දෙකම දුක. එකක්වත් අයිති නැහැ. අන්න ඒ බව ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න ඕන. තව කෙටියෙන් ගත්තොත් ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් 6 ආයතන 6ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න. මම ඔබට මෙහෙම අනුශාසනා කරනවා. ඔය ඇස ඔබට අයිති නෑ අත්තරින්න. මොකද කියන්නේ? ඔය ඇස නුඹට අයිති නෑ අත්හරින්න. මොකද ඒ කියන්නේ? ඇස ගලවලා දාන්න කියන එකද? නෑ. එහෙනම් මොකද්ද කියන්නේ? ඇස අත්තරින්න කියන්නේ ඔය ඇස මගේ කරගෙන රාගයෙන් බල්ල වැරද්දක් කරන්න ඒවා. ප්‍රාණඝාත, සොරකම්, ඉන්ද්‍රිය වර්ධව සතුරු කිරීම, බොරු කීම් ආදී පස්පව දස කුසල් කරන්න එපා. ඔය ඇසෙන් දකින දේ මමයි කියලා. ඇසත් මගේ, රූපයත් මගේ, ඔක්කොම මගේ කියලා අල්ලගෙන වැරදි කරන්න එපා කියන එක. ඇස අත්තරින්න කියන්නේ ඒක. ඇස නුඹට අයිති නෑ. ඇස මගේ කරගෙන බැලුවට අයිති නෑ. මගේ නම් මොකද නොපෙනී යන්නේ? ඇස රිදෙන්නේ, ඇස වේදනාවටපත් වෙන්නේ නෑ. සම්මුතියට මගේ තමයි. ඒ සම්මුති ඇසෙන් ප්‍රයෝජනයක් ගන්න ධර්මයේ අවබෝධයට, ධර්මයේ දැක ගන්න. ඒ නිසා තමයි සඳහන් කළේ ඇසට හමු වෙන රූපය ප්‍රිය අරමුණ වටහා ගන්න. හැබැයි තදින් ඇලෙන්න එපා, හටගත් වගේම නැති වෙනවා. අප්‍රිය අරමුණ හඳුනගනි, තරහ ගන්න එපා, ගැටෙන්න එපා. එයත් හටගත් වගේම නැති වෙනවා. උපේක්ෂාවට, විදර්ශනා උපේක්ෂාවට එන්න. විදර්ශනා උපේක්ෂාව කියන්නේ සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන දහමට යටත් යයි ඇති කරගත්තා වූ මධ්‍යස්ථ භාවය. අන්නේ ස්වභාවයට පාත්ත ගන්න. ඇසත් අරින්න කිව්වේ ඒකයි. ඇසෙන් රාගයට හසු කරගන්න එපා.
ද්වේෂයෙන් ගැටෙන්න එපා. එහෙම වුණොත් ඇස අල්ලගත්ත වෙනවා. ඔබ එහෙමනේ කියන්නේ. මේ ඇස් දෙක නිසා තමයි මම බැඳුනේ. මේ ඇස් දෙක තමයි මට ඔක්කොම ජීවිතේ විපත් කරේ. මොකටද මේ වගේ ඇස් දෙකක් මට ලැබුණේ? මොකටද මම පෙනුනේ? මොකටද මම දැක්කේ? මොකටද මම බැලුවේ? දැන් ඔක්කොටම ඇහැට නෙමෙයි වර්ධ වෙන්න ඕනේ කාටද? අනවබෝධයක් තිබුණු ඔබේ හිත, අපේ හිත තමයි වැරදින. හිත අල්ලගන්න බැරි එක තමයි වැඩි. ඇහැ පේන නිසා හැට බයිනවා. කන් දෙක පේන නිසා හිතන වැරද්ද කරේ කියලා. ඒ අයගේ වැරද්දක් නේද? හැන්දෙන් අල්ලලා උණු වතුර ටිකක් අරගෙන ඇඟේ හලාගෙන හැන්ද පොලේ ගැහුවට තේරුමක් නැහැ. වැරද්ද කරේ තමන්ගේ හිත. නේද? හැන්ද වැරදි නෑ ඒකට. ඇහැ වැරදිත් නෑ, කන වැරදිත් නෑ, නාසය වැරදිත් නෑ, දිව වැරදිත් නෑ, කට වැරදිත් නෑ. සමහරව වැරදි කරාම කටටත් දොස් කියනෝනේ. දඬුවම් දෙනවා කියලා ඔය කටට දඬුවම් දෙන්න ඕනේ. හිත අවබෝධ කරගන්න තැනට ගේන්න ඕනේ. එහෙම වුණොත් ඔය ඕනම මුඛයක් කටක් සංසුන් බවට බුදුවදන් කියන්න පුළුවන් ස්වභාවයේ මුඛයන් බවට පත් වෙන. මේ වැරදි තියෙන තැන හරියට අල්ල ගන්න ඕනේ. වැරදි කරන්නේ කවුද කියන්නේ දන්නේ නැතුව නිර්පරාදේ තමනුත් කෙලෙස් හදාගෙන අන් අයටත් කෙලෙස් හැදෙන තැනට මාර්ගය හදන්නේ නැතුව චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ. හිත තමයි මේ ලෝකයේ නැමැති ස්කන්ධ පංචකයේ නැමැති මම අරගෙන යන්නේ. සසරේ අරගෙන යනවා, මෙලවෙත් අරගෙන යනවා. මෙලවත් අවිද්දවන්නේ ඒ හිතනේ. මට අවර කරන්න ඕනේ, මේව කරන්න ඕනේ. දැන් අද ඔය හිත තමයි මේ එක්කගෙන ආවේ. තවත් අයගේ හිත තවත් තැන් වලට එක්කගෙන ඉල්ල ඇති. ඔබේ එකම ගෙදර අය ඔබේ හිත විහාරයට එක්කගෙන ආව. ගෙදර තවත් එක්කිනුගේ හිත තවත් වෙන හයකට එක්කගෙන ඉල්ල ඇති. ඉතින් ඒ හිත මේ දේ ඔක්කොම කරන්නේ. එහෙමනම් චිත්තස්ස ඒක ධම්මස්ස මේ සිත තමයි එකම ධර්මය. මේ හිත තමයි අල්ල ගන්න ඕනේ. හැබැයි අතින් අල්ල ගන්න බෑ. සිහියට හසු කර ගන්න ඕනේ. සිහියට හරියට නිසි ලෙස හසු කරගත්තොත් චිත්ත ධම්මතේ ඇති වුණොත් ලෝකෙම සුවපත් වුණා වගේ දැනෙනවා. ගහක් යට හිටියත් සුවපත් වෙලා. මාලිගාවේ හිටියත් සුවපත් වෙලා. ලුණු මිරිසේ බතුයි විතරක්ම තුන් වේලටම තියෙන තැන හිටියත් ඔබ සුවපත් වෙලා. ගෝණිය වාඩිවල හිටියත් සුවපත් වෙලා. හැබැයි හිත සුවපත් නැත්තම් මාලිගාවේ හිටියත් සුවපත් නෑ. මට නිින්ද යන්නේ, මම පිච්චෙනවා වගේ, මට ඉන්න බෑ, මට අඬන්න හිතෙනවා, කෑ ගහන්න හිතෙනවා කියලා කියයි. පහසු ආසනයක වාඩි කරලා තිබ්බත් හිත සුවපත් නැත්තම් මට එපා, මට වාඩි ඉන්න බෑ, මට කොන්ද රිදෙනවා, මට දුවන්න හිතෙනවා, එහෙම කියලා කියයි. ප්‍රසන්න වටිනාම ඇඳුම් තියෙනවා කිව්වත් මට මේ මොකක්වත් ඕනේ නැහැ. මට මේක ගලවලා වීසි කරන්න හිතෙනවා කියලා කෑ ගහලා කියන්න හිතෙනවා. දැන් කවුද ඔය වැරද්ද කරන්නේ? ඉතින් මේක වැරද්ද කරලත් අනිත් අයට දොස් කියන්න එපා. ඔයා තමයි මට මේ ඔක්කොම දේවල් කරේ. නුඹ තමයි මගේ මුළු ජීවිතේම විනාශ කරේ. නුඹ මුණ ගැහුන් නැත්තම් මේ ලෝකේ සතුටින් ඉන්න එක්කෙනා මම තමයි. අන අනුන්ට වැරද්ද දුන්නා. ආශ්‍රයෙන් යම් වූද හේතු හදලා දෙන්න ඇති. හැබැයිම ගැටලුව තිබුණේ මා තුලයි කියන එක තමන්ගේ 100ට හසු කරගෙන බලන්න ඕනේ. මම නිවැරදි කරගත්තොත් ඕන්නම් මගේ අතින් අල්ලලා මට දඬුවමක් දෙන්න පුළුවන්. හැබැයි මගේ හිතට නම් නුඹට නම් දඬුවම් දෙන්න නම් බෑ. මගේ හිත සුවපත් වෙන. අමාරු තමයි මේ ටික තේරුම් ගන්න එක. හැබැයි ගැඹුරෙන් අවබෝධයට ගත්තොත් සැනසෙල්ල තියෙන්නේ කොතනද? අපේම හිත තුල, අපේම අවබෝධයෙන්. දැන් නැගිටින්න ඕනේ. කියන්නේ කකුල් දෙක මෙතින් නැගිටින එක නෙමෙයි. ධර්මයේ තුල නැගිටින්න. මෙච්චර කාලයක් හඬ හිටිය ඇති. නැහැ කියලා හිතාගෙන හිටිය. මේව නැතුව හිටිය ඇති. පරද්දන්න හිතපු හැටි. අනිත් එක්කෙනාට වඩා දිනා ගන්න ඕනේ කියලා හිතපු හැටි. එයාට තියෙන දේවල් මට නැහැ කියලා හිතපු දේවල් ඇති. ලෞකික දේවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. උගත්ද නූගත්ද ධනය තියෙනවද නැද්ද? ගේදර තට්ටුවක්ද දෙකක්ද? යාන වාහන ගත්තද නැද්ද? ওই ලෞකික දේවල්. හැබැයි ඔය දේවල් පවා මේ හිත හැබැයි අවබෝධයට ගත්තොත් ඔය දේවල් වලට බෑ අපේ හිතේ තියෙන සතුටේ අර අන්තිම දුකට ඇති කරන්නත් ඒක නැති කරලා දාන්න. හැබැයි සතුට තියෙන්නේ මෙන්න මේ අවබෝධය තුලයි කියලා ඔබට දැනේ. එතකොට අර ධනෙ තිබුණත් ලොකුකත්කම් තිබුණත් ඒව නැති වුණත් ආධ්‍යාත්මිකව ලබන සුවය ලබා ගන්න පහසුයි. හැබැයි ලෞකික වශයෙන් සීලේ පිටලා අර බාහිර වස්තු ධර්මානුකූලවත් ලබලා ආධ්‍යාත්මික වශයෙන් උත්ප යම් වූද දියුණුව ඇති කරගත්තොත් සැප විපාකයක් හැටියට ආධ්‍යාත්මිකවත් ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සුවපත් වූ භාවය ලබන්න පුළුවන්.
මේ ධර්ම කතාවෙන් පෙන්눔 කරන්නේ එයයි. විදර්ශනාවෙන් අපි තමන්ගේම ශරීරය ධාතු හතරකට පඨවි ආපෝ තේජෝ වායෝ බෙදාගෙන දැකගෙන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධහමට යටත් කොට බලන්න. මම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධහමට යටත් නම් දැන් සම්මුතිය ඉන්න මගේ දරුවෝ ඔබ හිතන විදිහට මගේ දරුවන්ගේ අම්මා දරුවන්ගේ තාත්තා අප්පච්චි මගේ අම්මා මගේ තාත්තා අයියා අක්කා නංගි ගේ දොර දන දාන්නේ මේ සියල්ලම මෙයත් පඨවි ආදී ධාතුන්ගෙන් නිර්මාණය වුණේ හටගත්ත වගේම නැති වෙලා යනවා කිසිවක් ස්ථිර සදාකාලික නොවේ කියලා ගැඹුරින් දකින්න. ඉතින් කර්මස්ථානයේ වචනේ හෙන්නේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ කියන අදහස. හැබැයි වචන පෙළක් පමණක් නොවේ අදහසින්ම ගැඹුරු අදහස ඔබට වැඩිම අවශ්‍යයි. ඉතින් තව ටිකක් ඉහළට යනකොට ස්කන්ධ පංචකය දැනගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යට. මම ඔබට ඇස ගැන විස්තරය කළා. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ ආයතනත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණ ධර්මයට යටත්ය. හැබැයි මේක වැඩෙන්න ඕනේ. පැලේ හිටවල එතෙන්ටවල බලාගෙන විතරක් හිටියට මදි. ධර්මයේ දැනගෙන ඉඳලා විතරක් මදි. ඔබ මේක වැඩෙන්න මනස වැඩෙනකොට කොයිතරම් දරුවා මගේ මගේ කියලා කී කරුණත් අකී කරුණත් ඔබේ හිත රිද වෙන්නේ නැති ස්වභාවයට පත් කරගන්න තරම් හැකියාව තියෙනවා. ස්වාමියා බිරිඳ වුණත් දෙමව්පියෝ දරුවෝ සොහිරු සොහිරියන් වුණත් ඔබට මෙන්න මේ දහම් පෙළ ඔස්සේ හිත සුවපත් වෙන භාවයට දකින්න ඕන. මේ ටික තේරෙන්නේ නැති මයට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අඬ ඉන්නකොට මට බැන්නා මට ගැහුවා මට ඕන විදියට වුණේ නෑ කියලා අඬ ඉන්න අයට මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අර පුංචි දරුවෙකුට අඬනකොට සෙල්ලම් බඩුවක් අතර දීලා පොඩ්ඩක් සුරතල් කරනවා වගේ මුලින් කිව්වා නුඹලා විතරක් නෙමෙයි මටත් කොච්චර බැනලා තියෙනවද මේ ලෝකේ බැනුම් අහපු කෙන පුරාණ මේ තන් අතුල මෙතනින් අතුල නෙමෙයි අතුල මේ ලෝකේ බැනුම් අහපු නැති කෙනෙක් නේ. මේ ලෝකේ හැම කෙනෙක් බුදුතුමන්ටත් බැනපු ලෝකයක්. දැන් ඔබට එතකොට හිතෙනවනේ බුදුහාමුදුරුවෝ බැනුම් අහලා දෙනවා ඉතින් මං කමන්නේ. හැබැයි ඉතින් බැනුම් අහන විදිහට හැසිරෙන්න එපා. හිත චිත්ත දමනයක් තියාගන්න. හැබැයි බුදුතුමන්ටත් දොස් කිව්වනම් කොයිතරම් සත්පුරුෂ වුණත් බැනුම් අහන්න වෙයි. ලෙඩ වෙයි, දි รา ගෙන යයි. ප්‍රියංග විප්‍රයෝගය ඇති වෙයි. ඔය ඔක්කොම ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සත් එක්ක තමයි මේ සසර පවතින්නේ. අන්න එතන තමයි ජාතිපි දුක්ඛා ඉපදීම දුකක් කියන අදහස සිහියට හසු කරගන්න ඕනේ මෙයයි. විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒකයි. ධාතු හතර අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් කොට දකින්න ඕනේ. ස්කන්ධ පංචකයේ අසකනාදී ඉන්ද්‍රියන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණ ධර්මයට යටත් කොට දකින්න. මෙතෙන්ට ආරම්භයක් වශයෙන් පහසු වෙන්න පටන් ගැනීමට ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු කළා හිතේ එකඟ භාවය සමාධියක් හදාගෙන ඉදිරියට යන්න. ආස්වාස ප්‍රස්වාස කිරීමෙන් පමණක් නිවන් දකින්න බෑ. කොහොමවත් බෑ. නමුත් ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු කොට හිතේ එකඟ භාවය චිත්ත සමතෙන් විදර්ශනාවට මාර්ගය හදාගන්න පහසුවක් ඇති කරගන්න පුළුවන්. හැන්ද අතේ තියන් හිට පිඟාන අතේ තිබුණට කුස පිරෙන්නේ. හැබැයි හැන්ද උපයෝගී කරගෙන පිඟාන කෝපි උපයෝගී කරගෙන කුස පිරෙන්න ආහාර පරිහරණයට උදව්වක් ගන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයේ උදව් කරගන්න චිත්ත සමතයක් ඇති කරගන්න. නොසන්සුන් වූ මනස අරමුණු එහා මෙහා ගමන් කරමින් විසිර යනකොට ආස්වාස ප්‍රස්වාසයේ සිට යොමු කළ චිත්ත සමාධියක් ඇති කරගත්තම එකඟ භාවයක් පහසුවෙන් කුසලාරම්මන වඩා ගන්න පහසුයි. අන්න ඒ නිසයි ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු කරන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු වෙනකොටත් සිත නිවෙනකොට කයත් නිවුණා වගේ පස්සම්භයං කාය සංඛාරං මෙතන කොට සංස්කාර කියලා කිව්වේ එතකොට පින්වත්නි මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කය තුල පවත්නා වූ අසකනාදී ඉන්ද්‍රියන්ගෙන් අපි උපාදානය කරගන්නා වූ ඇලීම් බැඳීම් ගැටීම් සංසිඳුවාගෙනම ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙනවා. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් නිවිලා සංකේතවත් කරන්නේ කය සංසිඳන කියන්නේ හුස්මත් නිවිලා. දැන් සමහර කෙනෙකුගේ තද ආසාවන් ගැටීමක් ආවොත් හුස්මත් රත් වෙලා තියෙන. ළඟ ඉන්න එක්කෙනාටත් දැනෙන්න පුළුවන් ඔය හුස්ම රස්නේ කියලා. නිදුසුනට කිව්වේ ඒ තරමට දැඩි ආසාවක් ඒ සිතේ තියෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස කරන්නේ දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලනවා.
පහළට ගත්ත ආස්වාසය දීර්ඝව ගන්නවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් කල්යාණවන්ත කෙනෙක් අහන්න පුළුවන් නුඹට ඔළුවේ ලොකු බරක් තියෙනවා වගේ ලොකු ගැටලුවක් තියෙනවා වගේ ඔය පිට කරගන්න හදන්නේ ඒකයි. කල්යාණවන්තයෙක් නම් නැවත කියන්නේ දෙන ඔව් මට ලොකු මහ බරක් තියෙනවා. මම මේ පිච්චි වගේ ඉන්නේ මට දරා ගන්න බැරුව. මමවත් දන්නේ මගේ තියෙන බරෙන් නිදහස් වෙන්න කොහොමද කියලා අර දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේ නැවත පිට කරන්න ඉඩ තියෙනවා. එතකොට ළඟ ඉන්න එක්කෙනා සිනහවෙන් නමුත් කියන්න බලන් ඔහොම ආස්වාස ප්‍රස්වාස කරන්න එපා මාවත් පිච්චිලා යයි. පේනවනේ ඔළුවේ තියෙන කියා ගන්න බැරි බර මොනතරම් විපතක් වෙන්න පුළුවන්ද? එහෙමනම් විදර්ශනාවෙන් සිද්ධ කරන්නේ තමාවත් තමාට අයිති නැති යථා ස්වභාවයේ කයින් දැකලා සම්මුතිය තුල පරිහරණය කළත් මම මගේ කියලා පරමාර්ථ වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න කියන ආරාධනාවයි. දැන් ඔන්න භාවනා කතාවක් නෙමෙයි කලේ අහගෙන ඉඳීමේ භාවනාව සිද්ධ කළා. ඒකට කියනවා සුතමය චින්තාමය භාවනාවයි. අහගෙන සිටීමේ භාවනාව තමයි ශ්‍රවණමය භාවනාව සිද්ධ කළේ දැන්. තව ටිකකින් අපි පරයන්ක භාවනාවට එනවා. මොකද පරයන්ක භාවනාව කියන්නේ හිඳගෙන සිටින. චංකම කියන ගමන් කරනවා. දැන් සිඳගෙන සිටීමෙන් කරන භාවනාවට සකස් වෙනවා. එයට අවශ්‍ය පසුබිමක් මූලික අවස්ථාවක් තමයි මම මේ පෙන්වුම් කළේ විවිධ වයස් ප්‍රමාණවල සිටින විවිධ අදහස් තියෙන භාවනා ගැන දන්න නොදන්න හොඳින්ම පුරුදු කළ ඵල සමාපත්තියෙන්ටපත් වුණු ඇත්ත පවා ඉන්නවා. නමුත් හැම දිනාටම එක හා සමානව තේරුම් ගන්න තේරුම් ගත්ත දේ පුරුදු කරන්න අර ඵලයේ සමාපත්තිය නැවතත් දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි ආරාධනා කළේ. දැන් අපි මෛත්‍රී භාවනාව ටික වෙලාවක් වඩලා විදර්ශනා වඩන්නත් ඔබට ආරාධනා කරනවා. අපිට මිනිත්තු 40ක් 45ක් කාලයක් තියෙනවා. එයින් මිනිත්තු 2-3ක් දැන් මම ඔබට අවස්ථාවක් දෙනවා. අවශ්‍ය නම් බිම වාඩිලා ඉන්න නැත්නම් පුටුවේ ඉන්න නැත්නම් පොඩ්ඩක් නැගිටලා වාඩි වෙන්න සංසුන්ව අවශ්‍ය නම් පැන් ටිකක් පානය කරන්න ඉරියව්ව මාරු කරගන්න. පොඩ්ඩක් නැගිටලා වාඩි වෙන්න අවශ්‍ය නම් ඉරියව් මාරු කරගෙන පැන් ටිකක් වළඳලා සකස් වෙන්න මිනිත්තු 2-3ක් කාලේ තියෙනවා. හොඳයි දැන් තැම්පත් වෙන්න. පින්වත්නි ඔබේ හිත තුල කාල නියමයක් ඇති කරගන්න එක වරදක් නෑ. මට මිනිත්තු 40ක් පමණ කාලයක් මේ භාවනාව පාත්තන්න මනස කායිකව පහසුවත් ඇති කරගන්න පුළුවනි කියන චිත්ත අදිෂ්ඨානය හිතේ ඇති කරගන්න. එතකොට වේලාව බලන්න අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ කාලය තව දිගු කරයිද කියන අදහසක් හිතට එන්නේ. චිත්ත නියමයෙන් චිත්ත කාල නියමයක් ඇති කරගන්න මේ මිනිත්තු 40ක කාලය මා මනාව වූ අවබෝධයෙන් කැපකිරීමෙන් යුක්තවම මේ දේ සිදු කරනවා කියන හිත ගැන දකිනවා කියන අද පැමිණි මේ ගමනෙන් අත්හැරීම පිළිබඳ අවබෝධයක් ගන්නවා. විදර්ශනා මාර්ගය පිළිබඳ හැබෑම අත්දැකීමක් මගේම සිත දැක ගනිමින් මම සිදු කරනවා. නීවරණ ධර්ම මටම හසු වෙන්න එපා. විශේෂයෙන්ම තීන මිද්දේ නිදිමත මුල් කොටගත්
කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවන ධර්ම වලට හසු නොවේ. සතිය ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බෝධි අංග වඩාගෙන නිවනම අරමුණු කරනවා කියන අදිෂ්ඨානය සිතේ දරා ගන්නට ඕනේ. පළමුව සමතයට අයත්ව මෛත්‍රී භාවනාවත් දෙවනුව පසුව විදර්ශනාවත් අපි වඩමු. මිනිත්තු 40ක කාලය තුල අප කාල නියමයක් ඇති කරගෙන අද සිත පුරුදු කරන අවස්ථාව එසේ පුරුදු කරමු. දැන් සියලු දෙනාම සංසුන්ව සකස් වෙන්න. සාදු 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 අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිද්ධ වුණා වූ සියලු දෝෂයන බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් සංඝ රත්න මට සමාව ලැබේ. දෙවනුවද මට සමාව ලැබේ. තෙවනුවද මට සමාව ලැබේවා. මාගේ ගුරු උතුමන්ගෙන්ද මට සමාව ලැබේවා. මාගේ මේ සිල්වත් ජීවිතය උතුම් බුදුරුවනට පූජා කරමි. පූජාවේ මාගේ මේ සිල්වත් ජීවිතය උතුම් සදහම් රුවනට පූජා කරමි. පූජාවේ මාගේ මේ සිල්වත් ජීවිතය උතුම් සංඝරුවනට පූජා කරමි. පූජාවේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මාහට අවබෝධ වේවා. සාදු සාදු සාදු. භාවනා ඉරියව්වෙන් සකස් වෙන්න. මා මුලින් මෛත්‍රී සජ්ජායනාව සිද්ධ කරනවා. මෛත්‍රී සිතුවිලිම නගාගෙන සමාධිය සකස් වෙන්න ඔබ හොඳින් සිහිය යොමු කරන්න. සංසුන්ව දැස පියාගන්න. අහං අවේරෝමි මම වෛර නැතෙක් වෙම්වා. අභ්‍යාපජ්ජෝමි තරහ නැත්තෙක් වෙම්වා. අනිගෝමි දුක් විපත් නැත්තෙක් වෙම්වා. සුඛී අත්තානං පරිහාරාමි සුවසේ වෙසෙම්වා.
අහං වියමයිහන් මාමෙන්ම මාගේ ආචරියුපජ්ජායා ආචාර්ය උපාධ්‍යායයෝද මාතා පිතරෝ මාපියෝද හිත සත්තා හිතවත් සන්තයෝද මජ්ජත්තික සත්තා මැදහත් සත්තයෝද වේරී සත්තා අහිතවත් සත්තයෝද අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනිගා හොන්තු දුක් විපත් නැත්තෝ වෙත්වා සුඛී අත්තානං පරිහරන්තු සුවසේ වෙසෙත්වා ඉමස්මින් විහාරේ සබ්බේ දේවා භවන්තු සුඛී තත්තා මෙම විහාරයේ සියලු දෙවියෝ සුවපත් වෙත්වා ඉමස්මින් විහාරේ සබ්බේ මනුස්සා මෙම විහාරයේ සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා ඉමස්මින් විහාරේ සබ්බේ අමනුස්සා මෙම විහාරයේ සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා ඉමස්මින් විහාරේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මෙම විහාරයේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා පුරත්ති මාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා පෙර දිග වැසි සියලු දෙවියෝ සුවපත් වෙත්වා පුරත්ති මාය දිසාය සබ්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා පෙර දිග වැසි සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා පුරත්ති මාය දිසාය සබ්බේ අමනුස්සා භවන්තු සුඛිතත්තා පෙර දිග වැසි සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා පුරත්ති මාය දිසාය සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
පෙර දිග වැසි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. දක්ඛිනාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා. දකුණු දිග වැසි සියලු දෙවියෝ සුවපත් වෙත්වා. දක්ඛිනාය දිසාය සම්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා. දක්ඛිනාය දිසාය සම්බේ අමනුස්සා භවන්තු සුඛිතත්තා. දකුණු දිග වැසි සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා. දක්ඛිනාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා. දකුණු දිග වැසි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. පච්චිමාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා. පැසුළු දිග වැසි සියලු දෙවියෝ සුවපත් වෙත්වා. පච්චිමාය දිසාය සම්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා. පැසුළු දිග වැසි සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා. පච්චිමාය දිසාය සම්බේ අමනුස්සා භවන්තු සුඛිතත්තා. පැසුළු දිග වැසි සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා. පච්චිමාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා. උත්තරාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා. උතුරු දිග වැසි සියලු දෙවියෝ සුවපත් වෙත්වා. උත්තරාය දිසාය සම්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා. උතුරු දිග වැසි සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා. උත්තරාය දිසාය සම්බේ අමනුස්සා භවන්තු සුඛිතත්තා. උතුරු දිග වැසි සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා. උත්තරාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා. උතුරු දිග වැසි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. උපරිමාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා. උඩ දිග වැසි සියලු දෙවියෝ
සුවපත් වෙත්වා උත්තරාය දිසාය සම්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා උතුරු දිගවැසේ සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා උත්තරාය දිසාය සම්බේ අමනුසා භවන්තු සුඛිතත්තා උත්තරාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා උතුරු දිගවැසේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා උපරිමාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා උඩ දිගවැසේ සියලු දෙවියෝ සුවපත් වෙත්වා උපරිමාය දිසා සම්බේ මනුසා භවන්තු සුඛිතත්තා උඩ දිගවැසේ සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා උපරිමාය දිසාය සම්බේ අමනුසා භවන්තු සුඛිතත්තා උඩ දිගවැසේ සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා උපරිමාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත් උඩ දිගවැසේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා හෙට්ටිමාය දිසාය සම්බේ දේවා භවන්තු සුඛිතත්තා යට දිගවැසේ සියලු දෙවියෝ සුවපත් වෙත්වා හෙට්ටිමාය දිසාය සම්බේ මනුසා භවන්තු සුඛිතත්තා යට දිගවැසේ සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා හෙට්ටිමාය දිසාය සම්බේ අමනුසා භවන්තු සුඛිතත්තා යට දිගවැසේ සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා හෙට්ටිමාය දිසාය සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යට දිගවැසේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා උද්දං අදෝචතිරියංච සම්බේ දේවා භවන්තු සුඛිතත්තා උඩ යට සරස දිග්වැසේ සියලු දෙවියෝ සුවපත් වෙත්වා උද්ධං අදෝචතිරියංච සබ්බේ මනුස්සා භවන්තු සුඛිතත්තා උඩ යට සිරස දිග්වැසේ සියලු දෙනාම
සුවපත් වෙත්වා උද්ධං අදෝ චතිරියංච සබ්බේ අමනුස්සා භවන්තු සුඛී තත්තා උඩ යට සරස දිග්වැසි සියලු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා උද්ධං අදෝ චතිරියංච සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා උඩ යට සරස දිග්වැසි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා
රූපං අනිච්චං පටිච්ච සමුප්පන්නං වය ධම්මං කය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති පඨවි ආපෝ තේජෝ වායෝ නං වූ සතර මහා ධාතුන්ගෙන් සෑදුනා වූ මේ කය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේ කය නම් වූ රූපය මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සැප වූද දුක් වූද මධ්‍යස්ථ වූද සියලු වේදනාවෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඒ සියලු වේදනාවෝ මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ සංඥානං වූ හැඳිනීම් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සංඥාව මිරිඟුවකි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ සංඛාරණං වූ රැස්කිරීම් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ විඥාණය මායාවකි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ මේ ස්කන්ධ පංචකයෙන් සැදුනා වූ මේ කය මා කෙරෙහි මට ඕනේ ආකාරයෙන් මා අභිමත පරිදි නොපවත්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ සම්මුතියේ පවත්නා මගේ යයි හඳුනාගත් දෙමව්පිය දූ දරු පටන් සියලු දෙනාම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ ස්කන්ධ පංචකය අනිත්‍යයි
දුක්ඛයි අනත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ සම්මතයෙහි සීලයෙහි පිහිටා මගේ යයි පරිහරණය කළද පරම සත්‍ය ලෙසින් දක්නා කල්ලි මේ කිසිවක් මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ පන ඇති පන නැති සවිඥානක අවිඥානක සියලු වස්තු අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මගේ නොවේ මම නොෙමි මගේ ආත්මය නොවේ
සාදු 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 ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේලාවකම ජීවිතයේ යථාර්ථයෙන් දැකගෙන විදර්ශනාව පුරුදු කරන්න සම්මත පවත්නා ලෝකයේ තුල මේ සියල්ල නාමයන් පවත්වාගෙන අපි ප්‍රඥප්ති පනවාගෙන කටයුතු කළත් සියල්ල හටගත් වගේම නැති වෙනවා කියන අදහස අප කැමති ආකාරයෙන් නොපවත්නා බව නුවණින් දැක සම්මතෙහි මම මගේ පැවසුවත් පරමාර්ථ වශයෙන් හටගත් සියල්ල නැතිව යන්නේය කියන අදහසෙන් කිසිවක උපාදානය නොකරන්නත් තදින් නොඇලෙන්නත් නොගැටෙන්නත් විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ සත්ත්ව සංස්කාර ලෝකේ තදින් නොඇලී නොබැඳී නොගැටී සිත විදර්ශනා උපේක්ෂාවෙන් පවත්වා ගන්නට අදිෂ්ඨාන කරන්න ජීවිතේ ඉඩලද හැම මොහොතක්ම මේ සමත විදර්ශනා භාවනාවන්හි පුරුදු පුහුණු කිරීම ඔබ දෙලොව ජීවිතේම සුවයක් ලබන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවනි. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ උතුම්ම සන්තුෂ්ටිය සැනසෙල්ල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ තමාගේම සිත තමාම නිසි ලෙස දැක ගැනීමෙන් පමණක්මයි. සිත නිසි ලෙස දැනගත් තැන අත්හැරීම වෙනවා. එයම නිවන බවට පත් කරගන්න පුළුවනි. හැම දිනාටම උතුම් ධර්මාබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා.